මේ ස්තුතිය පුද කරනවා අපි සම්බන්ධ වෙලා මේ දේශනාවට සවන් දෙන්න පැමිණියාට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපල පරයන පින කියන මාතෘකාව යටතේ තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මගේ ප්‍රථම දේශනය මම පහුගිය දවස්වල කරා ඒ අපේ පුරාණ අවුරුදු සිරිත් විරිත් ඒ වගේම කොච්චර කාලෙක ඉඳලා මේ සිරිත් විරිත් පැවතෙනවද මේ ලෝකෙට මේ ශාස්ත්‍රයේ ආපු ක්‍රමේ ඍෂිවරුන්ගෙන් ඒ ඍෂිවරු 18 දෙනෙක්ගෙන් ඒ සම්බන්ධව මම පුංචි විස්තරයක් හැඳින්වීමක් කරා. මම අද දින මේ කරන මේ අපල පරයන පින කියන දේදී මම කතා කරන්නේ මුලින්ම සාමාන්‍යයෙන් ග්‍රහ දෝෂ ග්‍රහ පීඩා කියලා අපි ශාස්ත්‍රයෙන් හඳුන්වනවා. ඒ ශාස්ත්‍රයෙන් හඳුන්වන්නේ කෙනෙක්ගේ මේ ලෝකෙට ජීවිතයේ උප්පත්තිය ලබන වෙලාවේදී ඒ සිටිජේ පවතින ග්‍රහයින්ගේ ඒ අවස්ථාව අනුව අපි තීරණය කරනවා මෙයා මිනිස්සෙක් වශයෙන් මේ ලෝකෙට ඇවිල්ලා තියෙනවා. ඒ හුඟක් වෙලාවට අපිට ඒක දකින්න පුළුවන් වෙනවා මෙයා ආවේ කොහෙන්ද යම්කිසි දිව්‍ය ආත්මික බ්‍රහ්ම ආත්මික ඒ වගේම ආත්මවල ඉඳලා සුභ අසුභ ඒ වගේම පව පින ආකාරයට අපි ඒ අයගේ ග්‍රහ පලාපලයක් අපි කතනය කරනවා. මේ ග්‍රහාපල වශයෙන් ඒ රාෂ්ටක වශයෙන් අපි හඳුන්වනවා. මේකෙදී අපි දන්නවා කෙනෙකුට කරන හොඳ නරක අනුව පෙර ආත්ම භාවවල ඉඳලා සංසාරේ විවිධ ආත්මවල ඉඳලා තමයි මේ මනුෂ්‍ය ආත්මකට එන්නේ. ඉතින් ඒ එනකොට මොනියම් හෝ ආකාරයක පුද්ගලයා කරන ඒ දේවල් අනුව තමයි එයාගේ ජීවිතේ තීරණය වෙන්නේ ඉදිරියට යන්නේ. අපිට එතෙන්දි හිතන්න පුළුවන් මිනිස්සෙක් වශයෙන් උප්පත්තිය ලබන්න මහා පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕන. හැබැයි මිනිස්සෙක් ලැබුවා වගේම යහපත් විදිහට බොහොම සමෘද්ධිමත් විදිහට ධාර්මිකව ජීවත් වෙන්න දෙමව්පියෝ, කල්යාණ මිත්‍රයෝ ඇතුළු බලවත් සමාජීය තත්ත්වයක් ගොනගන්න උගා පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒක තරාතිරම අනුව තමුන් කරපු පව්පින් අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මෙතනදී විශේෂයෙන්ම වැදගත් වෙනවා අපි අවබෝධ කරගන්න ඕන මේ මිනිසයා කියන සත්‍යයට යමක් හිතලා කරන්න පුළුවන් දැනීමක් තියෙන අවබෝධයක් තියෙන කෙනෙක් මේ ලෝකෙට එනවනම් මහා පුණ්‍ය ශක්තියතේ. එහෙනම් මෙතනදී ප්‍රධාන වශයෙන් අපිට වැදගත් වෙනවා හරියාකාර අවබෝධ කර ගැනීම. මේ අවබෝධ කර ගැනීම හරහා අපිට හුඟක් දේවල් වලින් අපිට ගැලවෙන්න පුළුවන් වෙනවා. දැන් අපි කල්පනා කරමු අපිට යම්කිසි බාධක කම්කටොළු දුෂ්කරතා එන කාලවල අපි හුඟක් වෙලාවට අපි අපගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරනවා. ඒ කාලෙදී අපිට සමහරට දැනුවත් කරනවා මේ කාලේ ග්‍රහ පීඩාවක් තියෙනවා. තමුන්ට මේ වගේ බාධක තියෙනවා කියලා පෙන්වුම් කරනවා. හැබැයි අපි බුද්ධිමත් වෙන්න ඕන අපි මේ කියන දේවල් වලදී හරියාකාර ඒක අපේ ජීවිතේට හිතට හරියාකාර ඇතුල් කරගන්න ඕන නිවැරදි විදිහට. මේ නිවැරදි විදිහට මේ தත්ත්වය අපි හඳුනා නොගත්තොත් අපි නොදැනීම මානසික පීඩනයට අසහනයට භීතියටපත් වෙනවා. ඒ භීතියටපත් වීම තුළ අපි නොසිතූ ඉරු ආකාරය සමහරට අපි ඒ රාෂ්ටකයක් අපලයක් ග්‍රහ පීඩාවක් වශයෙන් හැඳින්වුවත් ඒ හඳුන්වන කාලය තුළ ඒ පුද්ගලයාට බලාපොරොත්තු රහිත විදිහට මේ ප්‍රශ්න එන කාලයේදී අපේ යටිසිතට ඇතුල් කරන ඒ අවස්ථාවේ ඇති කරන මේ தත්ත්වය අනුව මානසික බයක් මානසික පීඩනයක් ඇති වුනහම ඒ කර්මයක් පරිසන්දීමේ අවස්ථාව බලවත් කරනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම හඳුනා ගන්න ඕනේ මේ දේවල් ග්‍රහයන්ගෙන් එන දෙයක් නෙමෙයි. ග්‍රහ ශක්තිය සූර්යයා සඳු මුල් කරගෙන මේ විශ්වයේ තියෙන සියලුම ග්‍රහ රාශීන්ගෙන් එන කිරණ සමස්ත පෘථුවියටම එක සමානව තමයි එන්නේ. පුද්ගලයන්ට වෙනස් ආකාරයකට පැමිණීමක් නැහැ. මෙතනදී වෙනස් වෙන්නේ පුද්ගලයා විසින් කරන හොඳ නරක තුන. පව ඒ වගේම පින තුල තමයි යාගේ ජීවිතය තීරණය වෙන්නේ. අපිට මේ වෙලාවේදී මම හඳුන්වන්න කැමති මේ මානසික පීඩනය ඇති වෙන ඒ වගේ පාපීකාරී වේලාවල් වල අපිට මේ සඳහා ගැලවීම සඳහා අපිට විශේෂ ප්‍රතිකර්ම තියෙනවා. ඒ ප්‍රතිකර්ම වලට අනුගත වෙන්නත් හොඳ ප්‍රබල මානසික ශක්තියක් අපි තුළ රඳා ගන්න අවශ්‍ය වෙනවා. මේකෙදී ඒ ප්‍රතිකර්ම වශයෙන් මූලිකවම අපි අධ්‍යාත්මික මාර්ගයට ධර්මයට අනුගත වෙච්ච අපි තුල තියෙනවා නම්
අපි හොඳ සීලයක පිහිටලා අපි තුල සිල්පද ආරක්ෂා කිරීමේ හැකියාව ඒවා රහසින්වත් ඒවා කඩ කරන්නේ නැතුව තමන් සත්‍යක්‍රියා කළා ඒ විදිහටම ඒක රැකගෙන තමන්ගේ සිල්පද ආරක්ෂා කරනවා භාවනාවල් තුලින් ඒ වගේම අපි පිරිත් වගේ දේවල් වලින් ඒ වගේම දන් දීම වගේ දේවල් තුලින් ඒ වගේම බලගත්ු මන්ත්‍ර ස්තෝත්‍ර වගේ භාවිතා කිරීම අන්න මේ දේවල් තව කමඨහනක් වශයෙන් අපිට gedara duru ගෘහයේ හෝ ඇවිදින වෙලාවට අපිට භාවනාවෙන් ඇවිදින්න පුළුවන් මානසික ශක්තිය අපි හොඳ ආකාරයකට පවත්වාගෙන අපිට පුළුවන් හොඳ විශ්වාසයෙන් යුතුව ඒ හිත එක්තෙන් කරගෙන වැඩ කරන්න. අපි නොසිතූ ඉරු ආකාරයකට අපේ ජීවිතේ මේ එන ප්‍රශ්න බාධක කම්කටොළු වලින් ගැලවෙන්න හේතුවක් බවට පත් වෙනවා. පුද්ගලයාට අනවබෝධය නිසා තමයි මේ හුඟා මානසික ප්‍රශ්න ඇති වෙන්නේ. gedara අසමගිය, දරුවෝ සමග ඒ වගේ ගැටීම් ඇති වෙන්නේ. පරිසරය සමග. ඒ වගේම තමුන්ගේ රැකියා කරන ස්ථානයේ ඇතුව මොකද අවුල් සහගත තත්ත්වයකින් ජීවත් වෙන පුද්ගලයාට හැම තිස්සෙම කර්මයක් පරිසන්දීමේ අවස්ථාව වැඩි වෙනවා. ඒ නිසා මූලික වශයෙන් අපිට පුළුවන් වෙනවා අපේ ජීවිතයේ ඒ බලවත් අධ්‍යාත්මික ශක්තිය හරහා අපේ ජීවිතේ වෙනස් කරගන්න. මේ ග්‍රහ රාශි තුලින් අපිට එන ඒ අහිතකර කිරණ හෝ අපි කරපු කර්ම පෙර ආත්ම භාවවලටන් ඒ එන අසුබ දේවල් ඒව නැති කර ගැනීම ශක්තිය අධ්‍යාත්මය තුළ අපිට හුඟා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මූලික වශයෙන් අපි උත්සාහ කරන්න ඕන අපි සත්පුරුෂයෙක් වශයෙන් ආර්ය පුද්ගලයෙක් වශයෙන් වැඩිහිටියෝ වශයෙන් අපිට දෙමව්පිය වශයෙන් මේ தত্ত্বය ඇති කරගන්න පුළුවන් නම් අපිට පවුල තුල හොඳ සමගියක් ඇතුව වැඩ කරන්න පුළුවන්. දරුවෝ ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. සමාජය තුල ඇති කරගන්න පුළුවන් හොඳ අවබෝධයක්. රැකියාව තුල අපිට ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම මේ ගුණධර්ම රැකීම. ඒ කියන්නේ ඒ හරි ආකාරයට මේ සිල් ආරක්ෂා කිරීම. එතනදී එක සිල්පදයක් වෝ. ඊළඟට මේ කරන පුණ්‍ය කර්ම හරහා තුල අපිට හොඳ ඒවා මෙනෙහි කිරීම තුල නිතර නිතර අර අසුබ ආකාරයේ අදහස් එනේවෙන් ගැලවෙන්න පුළුවන්. එතකොට අපි තුල ඇති වෙන මේ මානසික බය අපිට නැති කරගන්න. ප්‍රධාන වශයෙන්ම අපිව පරාජයට අපිව මේ හැම දෙයකදීම දුක් සහිත තත්ත්වයට පත් කරන්නේ මේ මානසික බිය. මෙන්න මේ බියට අපි පහර ගහන්න ඕන. බිය කියන්නේ අපිව විශ්වලාගත්ත අපිට එන මාර බලවේගයක් හා සමානයි. ඒ නිසා අපි හැම තිස්සෙම මේ උතුම් ධර්ම ශ්‍රවණය, සත්පුරුෂ ආශ්‍රය, මේ වගේ උතුම් වැඩසටහන්, මේ වගේ දේවල් වලට සම්බන්ධ වීම හරහා අපේ ජීවිතයේ මේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළට එනවා කියන්නේ අධ්‍යාත්මය හරහා අපේ උතුම් සමාධිය ගොඩනගෙනවා කියන්නේ. ඒ හරහා අපේ ප්‍රඥාව නැවති ආලෝකයේ අපි තුල ඇති වෙන්න ගන්නවා. මේ ආලෝකයේ ඇතිවීම පුද්ගලයා નિરાයාසයෙන්ම සමාජයට වැඩදායි. ඒ පුද්ගලයා තුලින් යහපත් කිරණක් සමාජයට විහිදුවන සුව කිරීමේ බලයක් ඇති කරන හැම දිනාටම යහපතක් උදා කරන සත්පුරුෂයෙක් බෝසත්වරයෙක් හා සමානව එයාගේ ගුණධර්ම වැඩෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් අපි හැම දිනාටම වක්කීමක් තියෙනවා. අපේ ඒ බුද්ධ ආශිර්වාදයේ, ධම්ම ආශිර්වාදයේ, ආර්ය මහා සංඝරත්නයේ ආශිර්වාදයේ ලබාගෙන ඉදිරියට කටයුතු කරගන්න. මේ වැරදි ආකල්ප තුල වැරදි સિદ્ધාන්ත තුල ඉඳීමෙන් අපි නොදැනීම අපි අනර්ථයට තමයි ගමන් කරන්නේ. හුඟක් අය ගැන කතා කරලා බැලුවාම ඒගොල්ලන්ගේ ජීවිතවල නිතර ඒගොල්ලෝ කතා කරන්නේ අපි හරි එක්කෝ අවාසනාවන්ත තත්ත්වයක්. ඒ කියන්නේ දරුවෙක්ගේ යහපත් දේ දකින්න පුළුවන් ශක්තියක් නැහැ. එතකොට කනස්සල්ල තුලින්ම තමයි මේ ජීවිතේ අපි මේ ගෘහය තුල ගෙනියන්නේ. එතකොට මේ කනස්සල්ල ඒ වගේම බිය, මානසික අසහනෙ මේ හැම දෙයක්ම රෝගයන් කරා අපිව ඇදගෙන යනවා. එතකොට මානසික පීඩාවක් කරාම පමණමයි අපි රෝගයකට හටගන්නේ. මොකද අපි දන්නවා යම් කිසි තිගැස්මක් මොනියම් ආකාරයකට අපි දන්නවා හොඳ විශ්වාසයකින් යම් කිසි දෙයක් වා බලන්න යන පුද්ගලයාට රෝගයක් සම්බන්ධව මොනියම් ආකාරයක පීඩාවක් අපිට දැනුවත් කරොත් වහා ශනිකවම ශරීරයේම ක්‍රියාකාරීත්වය වෙනසක් වෙනවා. ඒ නිසා ප්‍රබල වශයෙන් අපිට මේ අවස්ථාව වැදගත් වෙනවා අපේ ආධ්‍යාත්මික ශක්තිය, මානසික ශක්තිය තුල ජීවත් වෙන්න. ඒ වගේම අපි හඳුනා ගන්න ඕන අපි ආත්ම කොච්චර ගාණක් මේ විශ්වයේ මේ පෘථිවිය තුල ඉපදිලා ඇති. එතකොට මේ හැම ආත්මයක් තුල අපි මේ ඉපදීම මරණය කියන දෙයට අපි මුහුණ දීලා තියෙනවා. එතකොට මේකෙදි අපි කැමති වුණත් අකමැති වුණත් අපේ සංසාරයේ මේ පෘථිවියට එනකොට ලියවිලා තමයි එන්නේ.
එතනදී අපේ නම ඊළඟට අපේ දෙමව්පියෝ අපිත් එක්ක සංසාරේන දරුවෝ වෙන්න පුළුවන්, යාළු මිත්‍රයෝ වෙන්න පුළුවන්, අපි කරන රැකියාව වෙන්න පුළුවන්. එතකොට මේ ලියවිච්ච මේ ක්‍රියාදාමයක් අනුව තමයි මේ පෘථිවියකට එන්නේ. එතකොට මේ ආපු ගමනේදී අපි අනිවාර්යයෙන්ම ගැලවීම සඳහා අපිට මේ උතුම් අවස්ථාවක් ලැබිලා තියෙනවා. මොකද මිනිස්යා වශයෙන් මේ ලැබිච්ච ඥාන ශක්තිය, මේ මනසේ බලය ක්‍රියාත්මක කිරීමේ ශක්තිය අපි ජීවිතේ අපි බලාපොරොත්තු වෙන හැම ඉලක්කයක් කරා අපිට දැරිය හැකි අපේ ප්‍රමාණය අනුව අපි ශක්තිමත්ව ඉන්න අනුව අපිට ඒ උගාක් ශක්තිය ඇති වෙනවා අපේ ජීවිතේ ඉදිරියට යන්න. මොකද මේ හැම දෙයකදීම පුණ්‍ය ශක්තිය අවශ්‍යමයි. පුණ්‍ය ශක්තිය අවදි වීම සඳහා දැහැමි මාර්ගය අනුගත විදිය යුතුයමයි. ඒ සඳහා අපිට નિરાයාසයෙන්ම බුදුදහමේ වෙන්න පුළුවන්, කතෝලික ආගමේ වෙන්න පුළුවන්, ඒ වගේම මුස්ලිම් ආගමේ වෙන්න පුළුවන්, Hindu ආගමේ වෙන්න පුළුවන්. හැබැයි කොයි ආගමත් මේ උතුම් ශාස්ත්‍රවරු තමයි මේ විශ්වයට මුදා හැරියේ. ඒ වගේම ඍෂිවරු මුදා හැරියා. අපි දන්නවා බ්‍රහ්ම විශ්වයේ ආත්මීය ශක්තියෙන් මේ විශ්වයට මුදා හැරලා තියෙනවා. එතකොට මේ හැම දෙයකම මේ ශක්තිය අපේ ශරීරයට, අපේ සිතට, මේ සිතුවිලි පද්ධතියට අපිට ඇතුල් කරගන්න පුළුවන් නම් අපේ ස්නායු පද්ධතියේ ඉඳලා මේ සියලුම ක්‍රියාදාමයන් මහා ශක්තියක් අපි තුළ ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එතකොට මේ අධ්‍යාත්මික ලෝකයේ තුල ගමන් කරන පුද්ගලයාට බිය නැතිවීම හරහා ජීවිතේ ඕනෑම ප්‍රශ්නයක් මුහුණ දීමට හොඳ ආත්ම විශ්වාසයක් ඔහු තුල ගොඩනගෙනවා. ආත්ම ශක්තිය. ඒ නිසා හුඟක් දේවල් ඕනෑම අභියෝග අවස්ථාවකදී මේ tamunට මේ මුහුණ දීම හුඟක් වෙලාවට අදෘශ්‍යමාන විදිහට වෙන්න පුළුවන්, දෘශ්‍යමාන විදිහට පුළුවන්. ඒක වෙනස් කිරීමේ බලයක් පුද්ගලයා තුල ඇති වෙනවා. ඒ වගේම සබහාදාමේ ශක්තිය මේ පෘථිවිය තුල ඇති වෙන ක්‍රියාදාමයන් වෙනස් කිරීම බලයක් මේ පුද්ගලයාට නතු කර ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මානසික ශක්තිය ඇති කර ගැනීම ඉතාම වටිනා තත්ත්වයක් පිය යුතු වෙනවා. මොකද පෞලක ජීවත් වෙන සමාජය තුල හැම දිනාටම යහපතක් කරන්න නම් ගෙදර ප්‍රධානියා වෙන්න පුළුවන්. රටක නායකයා වෙන්න පුළුවන්. එතකොට මඟ පෙන්වන ගුරුවරු වෙන්න පුළුවන්. ශාස්ත්‍රූවරු වෙන්න පුළුවන්. හැබැයි අපි හැම කෙනෙක්ම ඒ තත්ත්වයටපත් වෙන නම් රහසින්වත් පාපයක් නොකර, රහසින්වත් ඒ සිල්පදයක් මොන බැරෑරුම් අවස්ථාවක් අපේ ජීවිත මේ ලෝකෙට ආපු ඒ ශාස්ත්‍රවරු මේ කොච්චර ප්‍රමාණයක් අසංකේය ප්‍රමාණයක් ඒ බුදුරු බිහිවිලා ඇති. ඒ වගේම රහතන් වහන්සේලා, පසේ බුදුරුන් වහන්සේලා, ඒ උත්තමයන් වහන්සේලාගේ ශක්තිය මේ ලෝකේ අදත් નિરાයාසයෙන් පවතිනවා. ඒ වගේම පරිසරයේ මේ ස්වභාවික මේ ශක්තිය අපි දන්නවා මේ ප්‍රාණ වායු අපි හුඟක් වෙනසක් කරනවා. මේ ප්‍රාණයට පුදුමාකාර බලයක් තියෙනවා අපේ ජීවිතය තුළ ඒ ශක්තිය ඇති කරන්න. මොකද අපිට අනිවාර්යයෙන්ම නිරෝගකම අවශ්‍යයි මේ ජීවිතේ ඉදිරියට යනකොට. ඒ නිරෝගකම පවත්වා ගන්න අපිට මේ විශ්වයේ තියෙන ඒ ප්‍රාණ වායුව නිවැරදි විදිහට, හරි විදිහට අපේ ශරීරයට ඇතුල් කරගන්න ඕන. ඒක පවත්වා ගන්න ඕන, පිට කරන්න ඕන. ඒ ප්‍රාණී වැදගත් වෙනවා. ඒ වගේම අපි ගන්න ආහාර පාන ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා. ඒ වගේම ජලය වැදගත් වෙනවා. ඖෂධ වැදගත් වෙනවා. එතකොට පුද්ගලයා වශයෙන් නිරෝගී භාවයෙන් හිටියොත් අපිට හුඟක් දේවල් වල අපේ ජීවිතයේ අරමුණු කරා යහපත් මාර්ගයේ ගමන් කරන්න සත්පුරුෂ තත්ත්වයක් අපිට ගොඩනගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ හැමදෙනා මට දැනෙන විදිහට මේ ආර්ය චර්යා පදනමේ මං ජනවාරි මාසේ පළවෙනිදා තමයි මේකට සම්බන්ධ වුණේ. මේ වෙනකන් අහලා තියෙන මේ හැම වැඩසටහනක්ම ඊටාම ඵලදායි. මේ හැම දෙයක්ම මනසට තමයි අපිට කතා කරලා තියෙන්නේ. කායික, ඒ මානසික හැම දෙයකම. එතකොට මේ කතා කරන හැම සත්පුරුෂයෙක්ගෙම එක සමාන අදහස්, එක සමාන ආකල්ප, එක සමාන වැඩපිළිවෙලක් බව තමයි අපිට පෙනී යන්නේ. ඉතින් මේ දේවල් වල අපි සමාජයේ මේ සත්පුරුෂයෝ ඒ වශයෙන්, ඒ බලවත් පුද්ගලයෝ වශයෙන් අධ්‍යාත්මික ශක්තියක් ඇතුව යන පුද්ගලයෝ වශයෙන් අපිට හුඟක් පුළුවන් වෙනවා මේ සමාජයේ දුකට, අසහනට, පීඩාවට පත්වෙච්ච පුරුෂයන්, කාන්තාවන් වෙන්න පුළුවන්, සියලු වර්ගයා වෙන්න පුළුවන්. මේ දුකට පත්වෙච්ච අය සහනයටපත් කිරීම සඳහා, සුවපත් කිරීම සඳහා අපි සමාජය තුල අපේ මානසික ශක්තිය මුදා හරින්න ඕන. මේ සුදු කිරණ මුදා හරින්න ඕන. ස්ථිර වශයෙන්ම එවැනි පුද්ගලයෙක් සමාජය තුල ඉන්නවා කියන්නේ එයා දැනුවත් හෝ නොදැනුවත්ව අන් අය සුවපත් වීමේ බලේ පරිසරයට මුදා හැරෙනවා යාගේ. ඒ යහපත් ඕරා බලේ નિરાයාසයෙන්ම තමාට උනත් තමුන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාවක ඉන්න වෙලාවක
ඒ අපි Android තාක්ෂණය හෝ ඒ zoom තාක්ෂණයක් කරා කැමරාකරණය හරහා හිටියොත් අපිට දැක් ගන්න පුළුවන් වෙනවා අපේ ශරීරයෙන් ඒ නිකුත් වෙන කම්පන ඒ සුදු කිරණ අපිට දකින්න පුළුවන් වෙනවා. එතකොට ඒ ශක්තිය හරහා අන්‍යයන් සුවපත් කිරීමේ ඒ වගේම අධ්‍යාත්මික ලෝකෙට අවතීර්ණ කරගැනීමේ බලයක් ඒ වගේම පරිසරයේ තමාට නතු කිරීමේ ශක්තියක් નિરાයාසයෙන් ඇති වෙනවා. ඉතින් ඒකෙදි අපි මූලික ශක්තිය යොදවන්න ඕන අපේ මේ ජීවිතවල තියෙන බාධක කම්කටොළු ඒ අවහිරතා දුෂ්කරතා මැඩගෙන ඉදිරියටම යන්න මේ මානසික බලයේ ශක්තිය අපිට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ වැරදි මිත්‍යා මතවල තමුන් ඉඳිමින් ඒ වගේ යම්කිසි ආකාරයක දෙස්දෙවල් දෙමින් ඒ ඉන්න මාර්ග වලින් ඉවතට එන්නම ඕනි. මේ ජීවිතයේ ඒ අධ්‍යාත්මික මාර්ගයෙන් පමණයි අපිට ජයග්‍රහණයක් ලබන්න පුළුවන් වෙන්නේ. මොකද ග්‍රහ රාශීන්ගෙන් එන ඒ කිරණ හරහා ඒ ග්‍රහයින් කරන දෙයක් නෙමෙයි. තමා සසර ආත්ම භාවයෙන් පටන් මේ ආත්මයට එනකන් ඒ ආපු ගමනේ තමාගේ ඒ කර්මයේ ෂේ කරන්න ඕන. මේ ලැබිච්ච අවස්ථාව තුළ ඒ සියලු කර්ම වලින් ෂේ කරගෙන අපිට අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න පුළුවන් වෙනවා. ඒක ස්ථිර වශයෙන්ම පුද්ගලයා තුළ පුද්ගලයා ඇති කරගන්න විශ්වාසය තුළ ඒ විශ්වාසය තුළ ධර්ම අවබෝධය තුළ ඒ පුද්ගලයාගේ මේ මිත්‍යාවල් ගැලවීගෙන යනවා. බලහත්කාරයෙන් අපිට ඒව ඉවත් කරන්න බෑ. ඇති වෙන පවතින තත්ත්වයන් ඒව නිදහසේ ස්වභාවයේ ආවත් අධ්‍යාත්මයෙන් පරිපූර්ණ පුද්ගලයා ඒ කිසිම සිතුවිල්ලක් එක ගැටෙන්නේ නැතුව යනවා. එයා ලෝකෙට වැඩදායි සත්පුරුෂයෙක් වශයෙන් එයා ඉදිරියටම යනවා. ඒ නිසා මම මේ වෙලාවේදී පුංචි උපහැන්නයක් ගැන මම කතා කරන්න කැමති ලබාගත් අත්දැකීමක් තුළ. මොකද අපේ මේ විශ්වයේ තියෙන බලගතු මන්ත්‍ර ස්තෝත්‍ර බුදුගුණ ගාථා මේවා හරහා අපේ මේ කර්මය වෙනස් කිරීමේ ශක්තිය කර්මයෙන් පින් මතු කර ගැනීමේ ශක්තිය ඒකෙදි මම පුංචි අත්දැකීමක් මම කියන්නම්. මගේ ජීවිතේ මට මතකයි මට අවුරුදු 20ක විතර කාලේ මම අධ්‍යාපනයෙන් එළියට එන කාලේ මම තමයි පවුලේ වැඩිමලා. මගේ බාල මල්ලිට රෝගයක් හටගත්තා. එකපාරට උණක් ආව. දවස් දෙකක් යනකොට ඒ උණ වැඩි වුණා. ඇස් රතු වුණා. දවසින් දවස එයාගේ ඇඟේ මේ පැචස් වගේ ආවා. ඒ 1985 වයි කාලේ 86 කාලේ. ඒ ඇවිල්ලා මල්ලිව හොස්පිටල් ඇඩ්මිට් කරා. මල්ලි ෂණයෙන්ම සිහිය නැතුව ගියා. දැන් කල්පනා ශක්තියක් වුණා. දැන් මගේ තාත්තා ඒ කාලෙත් සත්කමකට රෝහලකට ඇතුළුලා. ඒතකොට මට නමුත් පුංචි කාලේ යම්කිසි ශාස්ත්‍රීය දැනුම යම්කිසි විශ්වාසයන් මගේ තුල තියෙන දැන්. මට හොඳට මතකයි ඒ කාලේ මම සායිබාබතුමාගේ පොත් කියවපු යුගයක් සුව කිරීමේ බලය ඒ තුල මම දැක්කා. එතකොට ඒ ගැන මම අධ්‍යයනයේ ඉන්න කාලේ මට මතකයි සායිබාබතුමාගේ පොතක පිටිපස්සේ තියෙනවා හැම පොතකම ගාථාවක් ඕම් බූර් බුහ ස්වහ තත් සවිතුර් වරේනියම් භර්ගෝ දේවස්ස දීමහි දියෝ යෝන ප්‍රචෝදය. හැබැයි ඒ කාලේ මම හිතුවේ ඒ සායිබාබතුමාට ආරාධනා කරන මේ මන්ත්‍රයක් කියලා. මම මල්ලිගේ ජීවිතයේ අනතුරටපත් වෙච්ච වෙලාවේ මල්ලි ස්පිරිතාලේ වෛද්‍යවරු කිව්වා අන්තිම නිල් වෙලා මල කඳක් වගේ. මේ ඉතුරු වැඩවලට ලෑස්ති වෙන්න කියද්දිත් මගේ හිත දැඩිව ගත්තා. මම එක ප්‍රාර්ථනාවකට ආවා. මම අද ඉඳලා කිසිම ප්‍රාණයක් නිරුද්ධ කරන්නේ නැහැ. සිතකින්වත් සිතුවිල්ලකින්වත් මම සියලු සත්‍යයන්ට මේ මෛත්‍රිය කරමින් ඒ පටන් ගත්ත ඒ විශ්ව මන්තරේ මම මොනවට හොස්පිටල් එකට එද්දි ගෙදර ඉඳි මල්ලි බේරනවා. ඒ සිත තියාගෙන මේ විශ්වයත් එක්ක මේ මන්ත්‍රය මම ජප කරන්න ගත්තා. මම ජප කරපු වාර මට කොච්චරද කියන්න බෑ. ඒ ජප කරපු වාර මේ වෛද්‍යවරු මෙයා මැරෙනවමයි කියන දේ පුදුම ප්‍රාතිහාරයක් වගේ මල්ලි බේරුණා. මල්ලි බේරනකොට වෛද්‍යවරු කිව්වා මෙයාගේ කල්පනාව නැති. මොකද ඊට පස්සේ එයාගේ සිහිය එනකොට මේ නහයෙන් කටින් හැමදේම ලේ ආවේ. ඇඟේ හැමතැනම තුවාල පැචස්. ඉතින් ඒ එන දේවල් එක මල්ලිව තීරණය කරා මානසික ලෙඩෙක් වෙයි. එයාට කල්පනා නැති. හැබැයි මල්ලිට එහෙම දෙයක් වුණෙත් නැහැ. එතකොට මල්ලි කොහොම හරි බේරනවා. මම මේ කිව්වේ අපි තුල මේ බිය නැති කළා විශ්වාසය තුල අපිට පුළුවන් නම් මේ වගේ ප්‍රතිපදාවකට ඇවිල්ලා මේ සිල්පදයක් ආරක්ෂා කරගෙන සිතුවිල්ලකින්වත් අපි මොනම ආකාරයෙන්වත් රහසින්වත් ඒක බින්දින්න නැතුව ඒක රකින්න පුළුවන් නම් ඒ හරහා මේ සබහාදාමේ ශක්තිය තුල මේ වෙන දේවල් වලට යම්කිසි බලපෑමක් කරන්න ශක්තියක් වෙනවා. මට ඒක අත්දැකීමක්. මම හුඟක් අයට මම ඒක දීලා තියෙනවා. හුඟක් අය ඒ අවස්ථාවල මට වෙනවා. පසුව දැනගන්න ලැබුණා මේ ලෝකේ පැරණි මන්ත්‍රයක් ගායත්‍රී මන්ත්‍රය කියන
ඒ ගායත්‍රී මන්ත්‍රයේ විශ්වයත් එක්ක සම්බන්ධයෙන් මේ විශ්වයේ තියෙන ඥාන දොරටු අරගන්න හුඟක් ප්‍රයෝජනවත් වෙන මන්ත්‍රය. මම ඒ ගැන පොඩ්ඩක් නැඳුනවා වගේම මම මේ වෙලාවේදී මම තවත් කියන්නම් ඊටාම බලගත්ු බුද්ධ මන්ත්‍රය. මේකේ අක්ෂර ඔක්කොම සම්බන්ධ කරලා තියෙන ලෞකික ලෝකෝත්තර දෙකටම ක්‍රියාත්මක වෙන මේ රත්නමාලා බන්ධන ගාථා රත්නය. මේ රත්නමාලා බන්ධන ගාථා රත්නයේ මේ දලදා හාමුදුරුවෝ මුල් කාලේ ඒ වැඳ නමස්කාර කරන රජ කෙනෙකුට තමයි මේ දෙවියන්ගෙන් ලැබුණු බුද්ධ මන්ත්‍රය. ඒ කියන්නේ ඒකේ කතාව කියන්නකොත් වෙලා යනවා. පොදුවේ දලදා මාලිගාව, ලෝවා මහපාය, රුවන්වැලි සෑය වගේ ඒ තැන්වල මේ බුද්ධ මන්ත්‍රේ රත්තරන් පත්විල කොටලා මෙව කරලා තියෙනවා. ඕගොල්ලෝ කවුරුත් දන්නේ නැති මේ රත්නමාලා බන්ධන ගාථා රත්නයේ ඒක අනිවාර්යයෙන්ම අක්ෂරවල ප්‍රබල බැඳීමක්. සංසාර සාරෝග විනීත නීසං. මම එක පදයකින් කියන්නම් සංසාර පටන් ගන්න එක නීසං කියන එක තමයි දෙවෙනි පදේ. සන්නීත සාතං සුචිසාර දීසං. එතකොට දීසං වලින් තමයි ඊළඟට සන්ධීර කංසොන්න තනූපලාසං සංලාපදේසින් පනමේ විසාස. ඒ වගේ ගාථා රත්නයන් තුනක් තියෙනවා. මුලින් පටන් ගන්න තැන අවසානයේ පටන් ගන්න තැන ඊළඟ අවසානයේ මෙහෙම ඇවිල්ලා ගාථා තුනම බැඳිලා ගිහිල්ලා අවසන් ගාථාව නැවත මුලට තමයි පටන් ගන්න. මේකේ නමස්කාර කරන්නේ බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට. මේක භාවිතා කරන වැඩි වාර ගණන් නිතර කියන පුද්ගලයා සමෘද්ධිමත් වෙනවා. කර්ම දෝෂ වලින් මිදෙනවා. පුණ්‍ය ශක්තිය පෙරපින මතුවෙනවා. ඒ පුද්ගලයාට හොඳ විශ්වාසයක් තමා තුළ ගොඩ නැගෙනවා. මානසික බිය නැති වෙනවා. ජීවිතේ තියෙන තමුන්ගේ අඳුරු ආගාධ පරාජයට පත් කළා එයාට මේ ජීවිතේ දහමී ආකාරයෙන් පවත්වාගෙන තාම බලගතු බුද්ධ ස්තෝත්‍රයක්. මේක හරියට තමුන් සීලයක පිහිටලා තමුන් මේ අද කාලේ හැටියට මේ යන මේ බලගතු පාප කර්මී කාලයක් මේ යන්නේ. එතකොට මේ හැම කෙනෙක්ම මේක තේරුම් ගන්න ඕන. මෙවැනි යුග ඇවිල්ලා තියෙනවා. මම ඇත්තටම ශාස්ත්‍රානුකූලව පසු විපරමක් කරා මේ යුගයේ ලෝකෙටම විනාශයක් ආපු කාලයක් රෝග තුලින් ඒ වගේම විවිධ වංචාවල් වෙන්න පුළුවන් මොන දේවල් තුලින් හරි ඒ වගේම අරගල ඒ වගේ මාරක උවදුරු සටන් ලෝකේ පුරාම ඇති වෙච්ච අවාසනාවන්ත යුගයක් යන්නේ. එතකොට මේ යුගවලදී මේ ආධ්‍යාත්මික ශක්තියට අනුගත විය යුතුමයි. ඒ පුද්ගලයා අනුගත වෙන පුද්ගලයාට ලොකු ශක්තියක් ඇති වෙනවා. දිව්‍යංගේ ආශිර්වාදේ નિરાයාසයෙන් ලැබිලා මේ ආධ්‍යාත්මික ශක්තිය තුල ලෝකේ අර කරදර අනුදුරු පීඩා ඇති වුණත් ඒවෙන් ගැලවිලා මේ සත්පුරුෂයා එක වේලක් හරි කාලා වතුර ටිකක් බීලා හරි යාට යන්නේ පෙරපින ඇති වෙනවා. මේ පුණ්‍ය ශක්තිය අවශ්‍යමයි. ලෝකේ පුණ්‍ය ශක්තිය මතු කරගන්න මේ අපිට මේ මතු නොවූ පින මතු කරගන්න මේ උදව්පකාර වෙනවා. ආර්ය පුද්ගලයෙක් වශයෙන් මේ බලවත් විශ්වාසයෙන් යන හැම දිනාටම ස්ථිර වශයෙන් ඒක ඇති වෙනවාමයි. අපි ඒ වගේ මේ කාලේ දැන් අපි හුඟක් සත්පුරුෂයෝ අපි රෝහන් මහත්මයා මූලිකත්වයෙන් අපි සත්‍යක්‍රියාවක් මේ විශ්වයට මුදා හරිනවා. අපේ අර්ජුන යෝගිතුමා ඇතුළු අපේ සෑහෙන පිරිසක් ඒක ඉතාම බලගත් දෙයක්. මම කාලෙක ඉඳලා හිතුව දෙයක්. ඒක අපිට ඒ සත්පුරුෂ පිරිස හරහා යන්න අපිට කරගෙන යන්න අවස්ථාව ලබා දුන්න ඒක බොහොම හැම දිනාටම ස්තුති කරනවා. මොකද මේ වෙලාවේදී පිටියේ අරගල කරද්දී භූමියේ අරගල කරද්දී අපි විශ්වයත් එක්ක විශ්වයේ කම්පණය වෙන මේ ශක්තිත් එක්ක අපි මේ විශ්වයට මුදාහරන දේවල් මේ අයගේ සිතුවිලි වලට ගිහිල්ලා මේ අයගේ සිතුවිලි වෙනස් වෙලා මේ හැම කෙනෙක්ම සාමකාමී වෙලා රටේ නායකයෝ නීතියට වැඩ කරන අවනීතිය නැති කරන මරබය නැති කරන රටට යහපත ගේන සත්පුරුෂයෝ වේවා කියන අදිෂ්ඨානින් තමයි අපි සත්‍යක්‍රියාව කරන්නේ අපි හැමදෙනාම. එහෙනම් මේ කාලෙදි මේ වගේ අසහනකාරී භයානක පාපකාරී වෙනාවක් එන වෙලාවෙදිත් මේ සත්පුරුෂය එකතු වෙලා මේ දේවල් කරන්න ඇවිල්ලා තියෙන්නේ පෙර සසර හුරුවකට. ඒ සසර පෙර හුරුව නිසා තමයි අපි මේ අද කල්යාණ මිත්‍රයෝ හැම කෙනෙක්ම සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි දන්නවා මේ වැඩසටහන විශාල පිරිසක් මේ වෙනකොට බලනවා. මොකද ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මේක ලබන්න වාසනාවක් ඒ විශ්ව නියාමයක් තියෙනවා. ඒ විශ්ව ධර්මතාව අනුව තමයි මේකෙදි පුංචි හැඳින්වීමක් කරන්න ඕන. මොකද මේ සත්පුරුෂය අපේ නම් කියන්නේ මම අපේ කාලේ යන අපේ මේ සත්පුරුෂයෝ 7 දෙනෙක් මේ විශ්වයේ තියෙන බලගතු අංකයක් මේ 7 දෙනෙක් මේ ලෝකෙට ඇවිල්ලා තියෙනවා. සමහරට බෝසත්වරු මේ 7 දෙනාම විවිධ හැකියාවන් තියෙනවා. ඒ 7 දෙනා එකට හිටියත් ඒ ශක්තිය පේනවා. ඒ වගේම ක්‍රියාත්මක වීම තුළ තියෙනවා. ඒක ලොකු භාග්‍යයක් අපිට ඔබ වගේ පිරිසක් ලැබීම. ඒ වගේම මේ පිරිසේ අතර ඉන්නවා විවිධ අය. මේ දේශන දෙන හැම කෙනෙක්ම අසහාය හැකියාවක් හැමෝටම තියෙනවා. ඒ පුද්ගලයාගේ හැකියාවන් එක එක්කෙනාට විවිධකාරයි. ඒගොල්ලෝ විවිධ ආකාරයේ දක්ෂතාවන් මත. ඉතින් ඒක හරි ගෞරවයක් ආඩම්බරයක්. මම මේ වෙලාවේදී මගේ කාලේ ඉක්ම යන නිසා මම මෙතනදී කියන්නේ මේ පින අවශ්‍යම වෙනවා. පින මතු කරගන්න අපි මේ මාර්ගයට අවතීර්ණ විය යුතුමයි.
ඒකෙදි මම කතා කරන්නම් තව වැදගත් අවස්ථාවක් මේ දේවල් කරන්න. අපිට පුළුවන් මේ බ්‍රහ්ම මුහූර්තය යොදා ගන්න. මම මොකද මේ බ්‍රහ්ම මුහූර්තය තුල හුඟක් යොදාගෙන මගේ දරුවෝ වෙනුවෙන් ඒ ආපු පාප පීඩාකාර විවිධ දේවල් වල දැටි ශක්තිය යොදලා අධ්‍යාත්මික දේවල් බෝධි පූජා සිත් කවි භාවනාව මේ හැමදේම කරලා දෙනවා. මේවැ සත්‍ය මේ මොහොතේම දැකලා තියෙනවා. දෙවියෝ පවා දැකලා තියෙනවා. මේවා කතා කරන්න ගිය තුඟක් දේවල් අදෘශ්‍යමාන දේවල් තියෙනවා. කෙනෙකුට පිළිගන්න පුළුවන් නොපිළිගන්න. ඒ නිසා මම කතා කරන්න කැමති නැහැ. නමුත් මේකට අනුගත වෙච්ච කෙනාට විවිධ අත්දැකීම් ලබන්න පුළුවන් තනියම. මේ ගමන යන්නේ තනියම. ඒ නිසා එයාට මේ මාර්ගය දැනෙන්න ගන්නවා. හැබැයි මේ මාර්ගය යන හැම කෙනෙක්ම දන්නවා මේ වගේ අපිට දේවල් වලට මුහුණ දෙන්න වෙනවා කියලා. ඒ නිසා මම මේකෙදි කියන්නම් මේ බ්‍රහ්ම මුහූර්තය කියන්නේ තාම බලගත් වෙලාව. බ්‍රහ්ම මුහූර්තය වගේම ගෝධූලි මුහූර්තය කියලා අපේ තියෙන වෙලාව. මේ පාන්දර 3ත් 5ත් අතර යෙදෙන කාලේ බුදුරු බුද්ධත්වයේ ලැබපු ඒ මහා බල සම්පන්න කාලේ වගේම සූර්යයා මේ ලෝකෙට පායන වෙලාවේදී පිටුපසට විනාඩි 20ක ආකාරයේ කාලයක් ඉදිරියට විනාඩි 20ක කාලයක් තාම ප්‍රබල වෙලාවක්. අන්නේ ශක්තිය උත්සාහ කරලා බලන්න. බ්‍රහ්ම මුහූර්තයේ තමුන්ට යමක් කරන්න බැරුව ගියා නම් සූර්ය උදාවත් එකේ ශක්තියට සම්බන්ධ වෙන්න අනුගත වෙන්නේ තාම ප්‍රබල විශ්වයේ ශක්තියක් තියෙනවා. ඒ වෙලාවෙත් කරන්න බැරුව ගියා නම් ඔබ හිර බහින වෙලාවෙදිත් ඒ ගෝල්දෝරි මුහූර්තයේ බහින්න විනාඩි 20ක් කාලයක් ඒ වගේම දැස්සට පස්සේ විනාඩි 20ක් කාලයක් ඒ කාලේ ශක්තිය උපදවල බලන්න. ඒ ක්‍රමවේද උත්සාහ කරලා බලන්න. ඒ නිසා මම මේ වෙලාවේදී දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ කාලවකවානුවත් එක්ක කාලයත් එක්ක මේ වෙලාවේදී මම අදිෂ්ඨාන කරනවා මේ විශ්වයේ අපිට මේ සත්පුරුෂ ආශ්‍රය දුන්න අපේ චතුර මහත්මයා, ඒ වගේම දායන් මහත්මයා, ඒ වගේම බන්දුල මහත්මයා, පුෂ්ප කුමාර වෙද මහත්මයා, ඒ වගේම රෝහාන් වෙද මහත්මයා, අපේ රෝහාන් සෙන්සිතුමා, ඒ වගේම අපේ රත්නායක සංජීව සර්, ඒ වගේම අපේ අනිත් යෝගී මේ ගුරු මේ අපේ සමාවෙන්න මම ඒ රත්නායක මහත්මයා මේ සංජීව මහත්මයා නම් වල පොඩි පැටලීමක් වෙන්න ඇති නමක් කියන්න හරි යමුනා මට ඒක සමාවෙන්න. ඒ උත්තම බෝසත්වරුන්ට මම ගෞරව කරනවා. ඒක අපේ පෙර පිනට පහළ වෙච්ච භාග්‍යයක්. ඒ වගේම මේ එකතු වෙච්ච සත්පුරුෂ විරසට මම ගෞරව කරනවා. තව අපි සම්බන්ධ කරගන්න. ඔබ මේ ලෝකෙට වැඩදායි බෝසත්වරු. ඒ වගේම අපි හැම දිනාටම මේ ආශිර්වාද කරනවා. අපි හැම දිනාම මේ වෙලාවේදී මේ රට වැටිලා තියෙන මේ ආඝාත තත්ත්වේ අපි ගොඩ ගන්න තවත් ශක්තිය යොදමු. මේ විශ්වයට අදිෂ්ඨාන කරමු. අපේ පෙරපින් වැඩි කරගමු. අපි ඒ වගේ මේ මනුෂ්‍ය වර්ගයාගේම පින් මතු වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. මේ පෘථුවියට මෛත්‍රී කරමු. ඒක නිතිපතා කරනවා. ඒ කරන ගම මේ අපි කරන්නා මේ සබහා දහමත් එක්ක මේ ප්‍රාණ වායුව මේ සූර්ය ශක්තිය සඳුගේ ශක්තිය ඒ වගේම මහා පෘථුවි තලයේ ඒ වගේම වර්ෂාව ජලයේ ඒ වගේම ගිනි බලයේ සුළම් බලයේ ගුරුත්වාකර්ෂණ බලයේ ග්‍රහරාශි තාරකා අහස්තලයේ ඇතුළු මේ ගහකොළ සතා ස්වභාවික වස්තුන් සමග අපේ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යමු. ඒ දේවල් එක්කට අනුගත වෙලා කරමු. අපි රටට වැඩදායි සත්පුරුෂයෙක් වෙමු. ඒ නිසා මේ අවස්ථාව දුන්න ඔබ හැම දිනාටම බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදය ලැබිලා දිව්‍යංගේ ආශිර්වාදයේ ශක්තිය ලැබිලා මේ හරහා ඔබටත් ඔබෙන් අපි මේ ලෝකෙට අපිව ගෙනාවු අපේ දෙමව්පියෝ අපේ ගුරුවරු කල්යාණ මිත්‍රයෝ මේ විශ්වයේ ඉන්නේ මේ විශ්ව ශක්තිය උපදවාගත්ත ඍෂිවරු අපි අහලා තියෙනවා මාස්ටර් මෝරියා මාස්ටර් දවල්කෝල් මාස්ටර් ජීසස් මාස්ටර් තව කෙනෙක් ඉන්නවා මේ විශ්වයේ ඒ වගේ ගුරුවරු ඉන්නවා ඒ විශ්වගුරු හැම දිනාටම අපි නිතර අදිෂ්ඨාන කරමු අපි নমස්කාර කරමු ඒ ශක්තිය අපි උරාගමු අපි උරාගෙන වහවහ අපේ ජීවිතේ ගහලා ගියත් අපි මේ ඉන්න වෙලාව උපරිම ශක්තිය මේ ශක්තිය යොදලා මේ පාප බලේ මර්ධනය කළා සත්පුරුෂයන්ගේ සුදු කිරණ හරහා මේ පෘථුවියම ලෝකේ බලවත්ම අධිරාජ්‍යය බවට පත් කරන ලෝකේ යම්කිසි කාලයක අවුරුදු 7000කට 8000කට එහා මේ තිබුණු ඒ බලවත් තැන්ට ගන්න අපි හැමදෙනාම එකතු වෙමු. එහෙනම් අපි හැමදෙනාටම තෙරුවන් සරණයි. සුබම සුබ දවසක් වේවා. බොහොම ස්තුතියි. බොහොම පිං කියලා කියනවා පුෂ්ප කීර්ති මහත්මයා. ඊටාම වැදගත් කාලීන මාතෘකාවක් අපල පරයන පින කියන මාතෘකාව ඇත්තටම මේ කියපු කරුණු ඇත්තටම අපි අපේ ජීවිතේට එකතු කරගත යුතුයි. ඇත්තටම එතුමා කිව්වා වගේ අපිට මේ විශ්වයට මෛත්‍රී කිරීම, ඒ වගේම සත්‍යක්‍රියාව, පින්දීම මේ ක්‍රමවේද අපිට කරන්න පුළුවන්. ඒ වගේම එතුමා කිව්ව මේ සුදු කිරණ ශක්තිය. මේක ඇත්තටම අපි මේ මොහොතේ අපේ සිතට එන සිතුවිලි අපට හෝ තව කෙනෙකුට යහපත් සිතුවිල්ලක් නම් ඒ අවස්ථාවේ ඔබ
නිකුත් කරන්න ඔබගේ ශරීරයෙන් මනසින් යහපත් වූ විශ්වයට යහපත් වූ කිරණ ශක්තියක්, සුදු කිරණ ශක්තියක්. ඉතින් ඒක නිතරම බලන්න මම මේ මොහොතේ විශ්වයට නිකුත් කරන්නේ කළු කිරණ ශක්තියද සුදු කිරණ ශක්තියද? මේ දැනට 80 ගාණක් අතර සම්බන්ධ වෙලා ඉන්න මේ පිරිස අද ඉඳන් අපිට පුළුවන් නම් මේ දේ බලන්න නිතරම මේ විශ්වයට අපි උදෑසන මෛත්‍රී කරනවා, පරම මෛත්‍රී භාවනාවෙන් පටන් අරන් ඒ ටික අපිට දිනපතා කිරීම තුළින්ම ඒ වගේම ඒක අපිට රාත්‍රියට ඒක කරන්න පුළුවන්. ඒ විදිහට අපිට කරන්න පුළුවන් නම් මම හිතන්නේ මේ විශ්වයට මිනිසුන් ලක්ෂ ගණනක් නිකුත් කරන කළු කිරණ ශක්තිය අපිට පරයා සුදු කිරණ ශක්තිය අඩු ගානේ 10-15000ක් හරි කරන්න පුළුවන් නම් මේ වෙන විට බොහෝ පිරිසක් විවිධ ක්‍රමවේද හරහා මේ සිදු කරනවා. ඇත්තටම අපිට පුළුවන් මේ පිරිස වැඩි කරගන්න මේක අනිත් පැත්තට හරවන්න පුළුවන්. ලක්ෂ ගණනක කළු කිරණ ශක්තිය මිනිසුන් සිය ගණනකින් අපිට සුදු කිරණ ශක්තිය බවට පත් කරගන්න පුළුවන්. ඒක සඳහා අපි ඔබට ආරාධනා කරන ක්‍රමවේද අනුගමනය කරන්න අපි කෙටියෙන් අදහස් දක්වමු. මුලින්ම අපි ආරාධනා කරනවා බන්දුද කාර්ය සම්මාධ්‍යයට. සුබ දැසනක් වේවා සියලුම කල්යාණ මිත්‍රයන්ට. බොහොම පින් කීර්ති මහත්මයාණන් අද දේශනයේදී ඔබතුමා අර අපි පෙරපින් ශක්තිය අපි කොහොමද මේ ලෝකේ තියෙන ඉදිරි වැඩකට වඩා පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි කියලා දුන්නේ මම හිතන්නේ. ඒකෙදී අපි කටයුතු කරන්න ඕන ආකාරය සම්බන්ධව අපිට ඒ කියන්නේ අපි හැමෝම මේ දිව්‍ය ආත්මවල ඒ කියන්නේ ලොකු බ්‍රහ්ම ලෝකවල හොඳ තැන්වල හිටපු කට්ටිය. අපේ ශක්තිය පෙරපෙන අඩු වෙලා අපි ඇවිල්ලා තියෙනවා මනුස්ස ලෝකෙට දැනට. ඒ වුණාට අපි මේ ඇවිල්ලා තියෙන ගොඩාක් හොඳ තැනකට. අපිට මේ වෙලාවේ තමයි මේ යම්කිසි ශක්තියක් එකතු කරගෙන යන්න පුළුවන් වෙන්නේ මේ ආත්මෙට. ඉතින් මේ ආත්මයෙන් මිදෙන්නත් මේ ආත්මය සුවපත් කරගන්නත් ඔබතුමා කියලා දුන්න පාර. ඒ කියන්නේ මම කියන්නේ ලෞකික වශයෙන් අපිට දිනු වෙන්නත් පුළුවන්. ලෝකෝත්තර තත්යකටපත් වෙන්නත් පුළුවන්. අපේම සිත තමයි සිතේ ශක්තිය, විශ්වාසය තමයි වැදගත්ම. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. සියලු දෙනාටම ජය වේවා. තෙරුවන් සරණයි. ඊළඟට මම අවස්ථාව ලබා දෙනවා කැලුම් සිරිවර්ධන මහත්මයාට. සුබ දැසනක් වේවා සියලුම දෙනාට. කීර්ති මහත්මයාගෙන් මම පොඩි කාරණාවක් දැනගන්න කැමතියි. අතන අපි දැන් කේන්දරේ බලලා කට්ටිය කියන මේ කාලේ අපලයි මේ කාලේ මේව කරන්න එපා අරව කරන්න එපා කියන ලොකු දේවල් කියනවා. ඒ රාෂ්ට්‍රයයි. එතකොට ඒව අපි සියලු දේ අපේ හිත ශක්තිමත් නම් අපිට ඒක වළක්ව ගන්න පුළුවන් මං හිතන්නේ. ඒතර ගොඩක් අය පුරුදු වෙලා තිනවා කේන්දරේ බලලා කේන්දරයට අනුව සමහර කට්ටිය ජීවත් වෙන්නේ. ඒකත් එක්ක කොහොමද විද්‍යාත්මකව සහ මේ කාලයට ගැලපෙන්නේ කොහොමද කියලා පොඩි හැඳින්වීමක් කරගන්න කැමතියි. ඔව්. කැලුම් මහත්මයා ඔබතුමා මේ අහන ලද ප්‍රශ්නය ගැන මම පුංචි හැඳින්වීමක් කරන්න. අපි මේ ග්‍රහ රාශින්ගෙන් අපේ උප්පත්තිය ලැබලා ඒ අපි බලනවා මේ කාලවල තියෙනවා සමහරවිට මේ කාලේ බාධකයක් අපලයක් වෙන්නුම් කරනවා. ඒක සාමාන්‍යයෙන් ලෝකේ ස්වභාවික දෙයක්. මේ ලෝකෙට ඉපදුනා නම් මං කියන්නේ ඉස්සරත් එයාගේ ලියවිලා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ ජීවිතේ තමුන් මේ යන ගමනේදී තමුන් ප්‍රබල වශයෙන්ම මේ ධර්මානුකූල ප්‍රතිපදාවට අනුගත වෙලා මේ යම්කිසි ශිල්පද හරි රැකගෙන ඒ යනවනම් මේ විශ්වයේ මේවට බලපෑමක් කරන්න වෙනස් කිරීමේ ශක්තියක් අපි තුල රඳා පවතිනවා ස්ථිර වශයෙන්. ඉතින් ඒක ඇති කරගන්න අපි තුල හොඳ සමාධියක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ආරක්ෂා කරන සීලය අපි මෙනෙහි කරන්න ඕනේ. ඒ තුල ගොඩනගා ගන්න ඕනේ විශ්විත බලයක්. ඇත්තටම උඩින් යනවනම් යන්නත් පුළුවන්. අපිට පුදුම බලපෑම් කරන්න පුළුවන්. මේක කියන්න අමාරුයි මේ වගේ දේවල් වල මනස ශක්තිමත් වෙච්ච පුද්ගලයාට කැමති මම පුංචි දෙයක් කියන්න. මට ඕනි වුණා මේ පුංචි තප්පරෙන් කියන්නේ මේ මනස ගැන මම කියන්නේ කොච්චර අපේ මේ වැඩසටහන හැමදාම මේ බලනවා. මේක දාලා තියෙන එකක් නේ භාවනාව මෛත්‍රී භාවනාව හැමදාම මේකේ දාලා තියෙනවා. මම දැක්ක මේක රෙකෝඩින් එක. මේක මාසයක් විතරදී මට එකපාරට එදා මේක කරන කෙනා මේ මහත්මයා සජීවීව කරනවා නම් දකින්න ආසාවක් ප්‍රබලව මට ආවා. මේ හවස ආවා. ඒ ආවා එකපාරට මේ එදා උදේ පාන්දර මං රන්දිනී සර්ට අපි ගුරුපියාණන් මං එදා හවස ගියා සර් මේක ආසයි සර් මේ සජීවීව දකින්නේ කරන මේ මහත්මයාව මේක සජීවී කරන වැඩසටහන කිව්වා. ඒක එහෙම විශ්වයට ගියා. උදේ මේව ඔක්කොම අක්‍රිය වුණා.
අක්‍රිය වුණා. අක්‍රිය වෙලා මෙන්න එතුමා මේ සජීවී කාචෙට මේකට ආවා තිරේට. මම කල්පනා කරා මේ මගේ සිතුවිල්ල කොච්චර බලපෑ මේ සත්‍යයක් කියන්නේ. එතකොට මේ මනසේ බලයට ලං වෙන්න බෑ මේ විශ්වය උඩු යටිකුරු කරන්න පුළුවන්. ඉතින් එදා මට ලොකු ආත්ම තෘප්තියක් ඇති වුණා. ඒ හින්දා ඔබතුමා අහපු ප්‍රශ්නේ කියන්නේ මනස තුල පුදුමාකාර බලයක් වෙනස් කිරීමේ ශක්තියක් තියෙනවා. ඒ විශ්වාසය අති ප්‍රබලයි. එතෙන්ටම එන්න ඕන. යුද්ධ කරන්න ඕන තනියෙන් මෙතන ඇති කරගන්න කාටවත් ඇති කරන්න බෑ. පරාජය වෙද්දී අදහස් අහකට පනිද්දී එතන අපි මේ ශක්තිය ගොඩනගා ගන්නවා. අපි තුලින් පමණමයි මේ දේ දකින්න පුළුවන්. මේ ආලෝකයට යන්න පුළුවන් ඉන්නේ ඒ ಗುಣධර්ම තුල පිහිටීම පමණමයි. ඒ නිසා ඔබතුමා බය නැතුව මේ දේවල් කරන්න. සැක නැතුව කරන්න. සැකය තමයි හැමතිස්සෙම බයට පරාජයට වෙන්නේ. වෙන දෙයක් වෙච්ච දෙයින් ජීවිතේ ඉපදුනා මැරෙනවා. මේ දෙකට අපි අනිවාර්යෙන් මුහුණ දෙන්න. අනිවාර්යෙන්. බොහොම ස්තුතියි බොහොම පිං නැවතත්. ඇත්තටම මේ අද උදෑසන මම හිතන්නේ මේ වගේ දෙයක් වුණා. ඒක වුණා. ඉතින් මම ඒක නොකිය තමයි දැන් කිව්වේ. ඇත්තටම මං හුඟක් දේවල් කියන්නේ නැහැ. නමුත් මගේ කටින් කිව්වොත් ඒකට පණ තියෙනවා. මං හැමදේම දන්නවා. ඉතින් මං හොඳ දේ විතරයි මේ ලෝකෙට පිට කරන්නේ. මං ඒක දැක්ක ඒ කියන්නේ නොදන්න කාලේ මම යම් කිසි දේවල් කිව්වොත් මගේ හිතට වේගයක් ඇවිල්ලා ඒ මොහොතේම ඒක දෙනවා. ඒ මොහොතේම වෙනවා. මම මේක දකින ඊට පස්සේ මගේ ගුරුවරු පෙන්නුවා මේක මට විතරක් නෙමෙයි මේකේ ලෝකේ හැමදෙනාට ඔබතුමාටත් මේ විශ්වයේ ඉන්න හැමදෙනාටම දෙනවා. නමුත් අපි එතනදී පාපයට යන්න හොඳ නැහැ. මේ ශක්ති වඩාගෙන යන හැම කෙනා තුළම දෙපැත්ත කැපෙන පිහියක් වගේ තමයි දැලි පිහියක් වගේ මෙහෙටත් කැපෙනවා මෙහෙටත් කැපෙනවා. එහෙනම් අපි ගන්න ඕනි මේ සත්පුරුෂ පැත්තට කැපෙන පැත්ත තමයි ගන්න ඕනේ. ඒක වගේ ඊළඟට අර පාපේ අපි කරා එන්න හැමතිස්සෙම එකක් හදලා තියෙන. ඉන්න හැමතිස්සෙම මේ මෛත්‍රී සාගත සිතට අපි යන්නේ. ඒ සිත තුළ අපි අනුගත වීමෙන් අපිට මේවා පරාජය කරන්න පුළුවන්. ජය ගන්න පුළුවන් අපේ සර්. බොහොම ස්තුතියි. අපි ඊළඟට ආරාධනා කරනවා අතිලා කොතලාන මහත්මියට. මේ සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට ස්තුතියි සංජය මහත්මයාණනි. ඒ වගේම කීර්ති මහත්මයා ඔබතුමාට අද ඇත්තටම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔබතුමා හරිම නිවැරදි ආකාරයට හරිම මේ හිතට දැනෙන ආකාරයට ඔබතුමා ඒ ඉදිරිපත් කරපු කරුණු කාරණා ඇත්තටම මේ අපේ මේ විශ්වයේ ඉන්න විශ්වීය දරුවෝ විදියට අපි හැමෝම අනුගමනය කළ යුතු ඒ ක්‍රියාමාර්ගය සහ අපේ මේ මනස ශක්තිමත් කරගන්න මේ ආධ්‍යාත්මය ශක්තිමත් කරගන්න ඔබතුමා ඒ කියලා දුන්න ක්‍රියාමාර්ගය ඇත්තටම පුදුමාකාර විදිහට වටිනවා. ඉතින් ඇත්තටම මේ අපි මේ යන ජීවිතේ අපිට මේ මෙවැනි ක්‍රියාමාර්ගයකට තමයි අපි එන්න ඕනේ හැම කෙනෙක්ම. ඉතින් අර කිව්වා වගේ මේ අපි හැමෝම අර සුදු කිරණත් එක්ක එකතු වෙලා මේ විශ්වයට ශාන්තිය ප්‍රාර්ථනා කරනවා නම් අපේ මේ රට මේ වෙලාව ඇති වෙලා තියෙන තත්ත්වය ඇත්තටම අපිට මේ මුදව ගන්න ලොකු තැනකට අපිට යන්න ලොකු ශක්තියක් අපිට එකකින් එකතු කරන්න පුළුවන් වෙයි. ඉතින් ආර්යචර්යාවේ ඉන්නේ හරිම වටිනා ආධ්‍යාත්මයත් එක්ක එකතු වෙච්ච යහපත් පිරිසක්. ඉතින් අපි හැමෝම මේ යහපත් සිතුවිලි වලින් හිත පුරවගෙන මේ විශ්වයට ශාන්තියක් සැනසීමක් දැනෙන විදිහට අපේ සිතුවිලි විශ්වයට උදාහරණයක් කියන ආරාධනාවත් එක්ක ස්තුතිවන්ත වෙනවා. සියලුම දෙනාට සුබ දිනයක් ජයග්‍රාහී දිනයක් ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි. ඊළඟට අපි ආරාධනා කරනවා රනිල් අවිනායක මහත්මයාට. රනිල් අබේරත්න මහත්මයා කතා කරනවා. දවසක් මම ඇහෙනවා ඇති. ඔව්. මම හිතන්නේ ඇත්තෙම කීර්ති මහත්තයාට බොහොමත්ම පිං. මම කතා කරන්නේ නැහැ සාමාන්‍යයෙන් හැමදාම මේකට සවන් දීගෙන ඉන්නවා. නමුත් මේ අද හිතුණා කතා කරන්න. මොකද මේ මම පටන් ගන්නකොටම ඇත්ත කියන්නම්කෝ. මට හිතුණා අදත් මේ හඳහන් වැඩක් තමයි මේ කතා කරන්න කියලා. හඳහනක් ගැන කතා කරන්නේ කියලා. ඒත් කමක් නැහැ කියලා හිතියා. ඇත්තෙම කීර්ති මහත්තයා ඕන් උතන්ට අපි එන්න ඕනේ. මොකද මම උදාහරණයක් කියන්න. මම ගෙදර බුදු මෙදුරක් හැදුවා. ගෙදර මිනිස්සු ඇවිල්ලා නැකත් බැලුවද? දිශාව බැලුවද? මේක දැන් විවෘත කරන්න වේයාවක් ඕනේ නේද? මේකට මේ පැත්ත හරියද? මේක ගිනිකොන නේද? මං කිව්වා බුදුන් අදහන්න මගේ හිතේ මගේ හදවතේ තියෙන පංචශීලය. මට බුදුහාමුදුරන්ට වඩා කෙනෙක් නැහැ. මට ධර්ම රත්නේ සංඝ රත්නේ වඩා කෙනෙක් නැහැ. නිසා මට ඊට වඩා කෙනෙක් මේකට වෙනස් කරන්න මට කාටවත් බෑ. මට ඕන තරම් හඳහන් වලින් හරි කේන්ද්‍ර වලින් හරි අපල වලින් හරි අපල වෙච්ච අය මම කිසිම දවසකට පසුබට වෙන්නේ නැහැ කියලා කීර්ති මහත්තයා මම කටයුතු කරන්නේ. පංචශීලය ආරක්ෂා කිරීම අපිට හරි වැදගත්. ඒක නිසා ඒ තුල සියලු දේ ඔබතුමා කෝ සියලු අකුසල කර්ම සියලු කර්මයේ මැඩපවත්තන් පුළුවන් මේ සීලයට කියලා. ඒ නිසා හරි හොඳ දෙයක් ඔබතුමා අදහන්න වටින කෙනෙක්.
බොහොම පිං ඔබතුමාට මට කාලේ නැහැ මේක විස්තර කරන්න. ඒ නිසා අවස්ථාව ලැබුණ ලොකු දෙයක් ඔබතුමා දැන් සමාජගත කරේ. ඇත්තටම අපිට ලොකු ශක්තියක් ලොකු බලයක් තියෙනවා. ඒ බලය අපිට එකතු කරන්න පුළුවන් මේ සත්පුරුෂ ශාස්ත්‍රය තුලින්. හරි. ඒ නිසා බොහොම පිං ඒ වගේම ආරක්ෂාවක් හදන්නට අපිට මේ දැස් ඉවර කළා දුන්නාට බොහොමත් පිං අපි ගැන බලලා නැහැ මෙච්චර කාල අපිට සමාජය ගැන බලලා තියෙන්නේ. ඒ නිසා හරි වැදගත්. බොහොමත් පිං ඔබතුමාට. ස්තුතියි රනිල් මහත්මයා. ගොඩාක් ස්තුතියි රනිල් මහත්මයා. ඊළඟට අපි ආරාධනා කරනවා කමල් රාජපක්ෂ මහත්මයාට. බොහොමත්ම ස්තුතියි සර්. මම කියන්න කැමති මේ කීර්ති මහත්තයා බොහොම ධාර්මික ජීවත් වෙන කෙනෙක්. මොකද දවසක් පාන්දරින්ම මට කෝල් එකක් එනවා. ඊට පස්සේ මම ආවා ඇයි කියලා. ඊට පස්සේ කියනවා මේ ලස්සන සල් ගහක මල් ගොඩක් පිපිලා තියෙනවා. මට මේ ටික පූජා කරන්න ඕනේ. ගහේ තියෙන මල් පූජා කරන ගාථාව මොකක්ද කියන්නේ කියලා. එතුමා කියනවා ඒකම මේ මල් ටික බුදුන් වහන්සේට කඩලා පූජා කරාන් පස්සේ කිසිම තේරුමක් නැහැ. මොකද මල් ටික එතන පරවෙලා යනවා. ගහේ තියෙද්දි පූජා කරපුවාම ශ්‍රමණලීන්ට පැණි බොන්න ඒ වගේ දේවල් වලට පුළුවන්. ඉතින් ඒ ඒසාගේ ප්‍රයෝජන අපි දෙගොල්ලටම ගන්න පුළුවන් නිසා මේ ගහේ තියෙන මල් ඒ විදිහට පූජා කරමු කියලා එතුමා ඇත්තටම බොහොම ධාර්මික ප්‍රතිපත්ති අනුකූල ජීවත් වෙන කෙනෙක්. එතුමා දැන් අද අපිට කිව්වා මේ අපලය කියන දේ නැති කරන්න පුළුවන් ක්‍රමයක්. බුදුදහම කියන ditta ධම්ම වේදිනේ, උපපජ්ජ වේදිනේ, අපරාපරිය වේදිනේ, අහෝසි කම්ම කියලා මේ කර්මයේ කොටස් හතරක්. ඒක අවසානක අහෝසි කම්ම වෙනවා. අහෝසි කම්ම වෙන කියන්නේ සියලු කර්ම අපිට ඵල දෙන්නේ නැහැ. ඵල නොදෙන කර්ම තියෙනවා. ඒ වගේ තමයි මේ අපලත් සියල්ල අපිට ඵල දෙන්නේ නැහැ. අපි බාධකයකට බාධකයක් විය යුතුයි කියන දේ තමයි මේ දේශනේ හරය මම හිතන්නේ. බාධකයට බාධකයක් විය යුතුයි. ඉතින් දුෂ්කර ගාථා බන්ධන යක් ඉදිරිපත් කරා. මේ වචන තුල ලොකු ප්‍රබලත්වයක් තියෙනවා. දැන් අපි උදේට කරන භාවනාව මේ වචන තුල තියෙන ප්‍රබලත්වය තුමා අපිට පැහැදිලිව පෙන්ලා දුන්නා. මේ කාලය යනවා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. ගොඩාක් ස්තුතියි සර්. ස්තුතියි රාජපක්ෂ මහත්මයා. අපි ඊළඟට ආරාධනා කරනවා අපි කෙටියෙන් අදහස් දක්වමු විපුල මහත්මයා. ආයිබෝන් සුබෝදෑසනත්වා සියලුම දෙනාට ආරිචාර්ය පදනමේ ප්‍රධාන අරමුණ වෙන මේ කායික ශක්තිය මානසික ශක්තිය වගේම ආධ්‍යාත්මික දියුණු කිරීම ඒ සඳහා මේ අපේ කීර්ති මහත්තයාත් ඉතා හොඳ දේශනයක් අද පැවැත්වුවා. බොහොම පිං කියලා කියනවා එතුමාට. එතුමා දේශබන්දු දේවල් පවල් ලැබිලා තියෙන මම හිතන්නේ එතුමා කරන සමාජ සේවා කටයුතු වෙනුවෙන්. ඉතින් අපි මම පුද්ගලිකව එතුමාට ස්තුතිවන්ත වෙන්න හේතුවක් තියෙනවා. මොකද මේ මමත් අද මේ ආතිචාර්ය පදනමට සම්බන්ධ වෙලා ඉන්නේ එතුමාගේ මඟ පෙන්වීම යටතේ. ඉතින් එතුමා සමාජයට යමක් කරන්න උත්සාහ කරන ඒ වගේ රටටම ලෝකෙටම යමක් කරන්න උත්සාහ කරන කෙනෙකු විදිහට මම දකිනවා. ඉතින් එතුමා බොහොම කැපවීමෙන් තමුන්ගේ ඒ වෘත්තීය කටයුතු වගේම වෙනත් දැනුම හොයාගෙන යන කෙනෙක්. ඒ වගේ මේ ලබා ගන්න දැනුම අනික් අය අතරේ බෙදා හදා ගැනීම සඳහා උත්සාහ කරනවා. අනිකුත් අයත් ඒ සඳහා පොළඹවනවා. ඉතින් ඒ වගේ කටයුතු කරන එතුමාට ඒ තවදුරටත් එම කාර්යයන් කිරීම සඳහා නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නා. ස්තුතියි සරච්චන්ද්‍ර මහත්තයා. ස්තුතියි. අපි කෙටියෙන් අදහස් දක්වමු විනාඩිය වැඩි ලබා දෙන්නම් සංගීත මහත්මිය. සුබ උදෑසනක් කියලා මම ප්‍රාර්ථනා කරනවා ආචාර්ය පදනමේ කල්යාණ මිත්‍රයන් සියලු දෙනාටම. තටම අවස්ථාව ලබා දුන්නට අපේ සංජය සමරසේකර මෙතුමන්ට බොහොම පිං. ඒ වගේම අපි කීර්ති මහත්මයාට ඇත්තටම අපි නොදන්නා සුවිශේෂ කරුණු රාශියක් ඉතා සංගමයෙන් අපිට හිතට දැනෙන අයුරින් ඉදිරිපත් කිරීම පිළිබඳව මම ඉතාම සතුටු වෙනවා. ඒ වගේම අපි ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගනිමින් විශ්වයටම මෛත්‍රී කරමින් සුදු කිරණ ශක්තිය මුදා හරිමින් ධර්මානුකූල ජීවිතයක් ගත කරන පිළිවෙල ඉතාම සංගමයෙන් ඉදිරිපත් කිරීම පිළිබඳව බොහොම පිං අපේ කීර්ති මහත්මයාට. ස්තුතියි අපේ සංගීත මිස් අපේ ගීත කෝකිලාවිය.
සුබෝදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට සංජය සර්ගෙන් සහ සියලුම දෙනාගෙන් අවසරයි. මං ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා සහ ගොඩක්ම පින් දෙනවා අපේ කීර්ති මහත්මයාට. ඒ කියන්නේ අද දවසට වර්තමානයේට ගොඩාක් වටින මාතෘකාවක් ගොඩක් වටින දේශනයක් අරගෙන ආවේ. මොකද ගොඩක් මිනිස්සුන්ගේ හිතවල තියෙන වේදනාව මං හිතන්නේ ඒගොල්ලන් පිට කරන්නේ යහපත් විදිහට නෙමෙයි අයහපත් විදිහට. එතකොට මේ විශ්වයේ මේ කළු කිරණ ගොඩක් රැඳිලා තියෙන අවස්ථාවක්. ඒගොල්ලන් හරියට අනිත් අයට දොස් කියනවා, දෙස් තියනවා. ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනා ටිකක් ඒ තරම් හොඳ නැහැ මේ කාලේ. ඉතින් ඒ හැම කෙනෙක්ටම යහපත් විදිහට හිතන්න සහ සුදු කිරණ මේ එකතු කරන්න, ඒ තුලින් විශ්වය යහපත් කරගන්න, හැම දෙයක්ම හොඳින් කරගන්නේ කොහොමද කියලා ඔබතුමා කියලා දුන්නා. ඉතින් මේක හැමෝටම අහන්න ලැබෙනවා නම් ඒක ගොඩක් වටිනවා. මොකද ගොඩක් වෙලාවට හැමෝම තමන්ගේ පීඩනය පිට කරගන්නේ ඊටාම ඍණාත්මක විදිහට. ඉතින් ඒක කොහොමද අපි ඒක වෙනස් කරගන්නේ කියලා එතුමා කියලා දුන්නා. ඉතින් ගොඩක් ස්තුතියි. ඒ වගේම මම ආරාධනා කරනවා හෙට දවසේ මගේ දේශනයත් එක්කත් එකතු වෙන්න කියලා ඔබ සියලු දෙනාට ගොඩක් ආදරෙන් ඵලදායී දෙමාපිය භාවය කියන මාතෘකාව යටතේ යහපත් පෞරුෂයකින් යුත් දරුවෙක් සමාජගත කරද්දී දෙමාපියන්ගේ වගකීම කොහොම වෙන්න ඕනේද කියන එක. ඉතින් මං හිතනවා දැන් අපේ දරුවෝ ලොකු වුණත් මෙතන ඉන්න අයගේ දරුවෝ ලොකු වෙලා හිටියත් අපිට ඒක සමාජ වගකීමක් විදිහට අද දවසේ කරන්නම වෙනවා. මොකද මේ අපි මුහුණ දෙන වර්තමානයේ මුහුණ දෙන ගැටලු නිවස තුලින්ම පැන නගින ඒවා නිසා. ඉතින් ඒ නිසා ඔබ සැමට හෙට දවසේ දේශනෙට ආරාධනා කරමින් නිහඬ වෙනවා. ස්තුතියි සංජය සර් ඇතුළු සියලු දෙනාටම සුබ දවසක්. ස්තුතියි මිස්. තෙරුවන් සරණයි. ඉතින් අපි එමනම් අද දින වැඩසටහන අවසන් කරමු. අපි බොහොම පින් කියලා කියනවා පුත්‍රකීර්ති මහත්මයාට ඊටාම කාලෝචිත මාතෘකාවක් ඔස්සේ මේ අපල කොහොමද අපි අපල කියන්නේ ඇත්තටම ආපු ඵල අපි ජය ගන්න පුළුවන්. අපි මේ මොහොතේ සිහියෙන් කටයුතු කරොත් හොඳ දේවල් කරොත් නරක දේවල් නොකර හිටියොත් ඒක තමයි බුදු පියාණන් වහන්සේ අපිට කියලා දුන්නේ. අපිට මේ කටයුතු කතා කරපු දේවල් අපි අපේ ජීවිතයට අදින්න එකතු කරගමු. අපේම නම් ගීතයක් සමගින් අද දින ආරම්භ කරමු. ස්තුතියි සියලු දෙනාටම. ස්තුතියි සර්. ස්තුතියි සර්. ස්තුතියි සර්. ඔව් ස්තුතියි. හෙට දිනේ ඔබට මෙම ලින්ක් එක ඔස්සේ සම්බන්ධ වෙන තවත් පිරිසක් සමගින් ආරාධනා කරනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම සුබ දවසක් වේවා. බොහොම ස්තුතියි තෙරුවන් සරණයි සියලුනාටම සුබ දවසක් වේවා. කීර්ති මහත්මයා බොහොම ස්තුතියි අපිට අලුත් කරුණු රාශියක් කියලා දුන්නට.
එරුවන් සරණයි ඔබ තෙරුවන් සරණයි සියලු දෙනාට ජයග්‍රහී දවසක් වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම ස්තුතියි ගොඩක් පින් කියලා කියන අද ඉදිරිපත් කරපු වැඩසටහන ගොඩාක් වටිනවා. දවසක් ඒවා සෙල්ලනටම තෙරුවන් සරණයි. වාසනාවන්ත සුබ දවසක් වේවා සියලුම දෙනාට. කීර්ති මහත්මයා ගොඩක්ම පින් ඔබතුමන් ඉදිරිපත් කරපු වැඩසටහනට සුබ දවසක්. වාසනාවන්ත සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම.